right. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති මේ උෂණ කෝතුලට බාහිරින් පීඩනේ බලන්න. කලල අවධියේදී උදර කෝලය තුල උෂණ තිබුණා. පසුව කෝෂ තුල දොහෙන් බැහැරට පීඩන්නේ ශුක්‍රාණු නිපදවීමට අවශ්‍ය ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වය ලබා දීමටයි. ශුක්‍රාණු නිපදවන්න ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වය ලබා දෙන්න. එසේ නොවුනොත් ශුක්‍රාණු ජනනය නිසි ලෙස සිදු නොවේ. එම පුද්ගලයා වඳයි දැක්කද? එහෙම නම් එයාට බබාලා හම්බෙන්නේ නැහැ. ලිංගික ඇසුණත් නෝනා වඳ නැති කෙනෙක් වුණත් ඒ පුරුෂයා වඳයි. දැන් ඕවා අහනවා ඒ භාගෙට. එතකොට දැන් බලන්න මම අර කිව්වේ ඒකනේ මේ අලින්ගේ අපිට කියන්නේ 1085. ඉතකම් මම දැනගෙන හිටියේ මේ සාමාන්‍ය පෙරිස්සේ මේ හරිය කියන්නේ නෑ මේවා. අලින්ගේ නම් වඳ වෙන්න එපා. උන්ගේ ශුක්‍ර උෂණ නෑනේ එළියේ. අලියගේ සයිස් එක ගන්න උෂණ තිබුණා කොහමද? නවොත් කොහමද? ජොසුවා මොකද කියන්නේ? එහෙම තිබ්බනම් බිනර නේද මේ? නවොත් බිනරද? බිම්සර රයිට්. මම හරිද? නවොත් බිම්සරද? නම එහෙනම් දැන් හිතන්නකෝ උෂණ කොහමද අලියගේ සයිස් එකට උෂණ තිබුණා නම් පොල් ගෙඩි දෙකක් තරම්. හරිද? ඒලා ඉතින් ඌට ඇවිදින්න මේ දෙක එක ඌට ඔබ තේරෙනවා එහෙම නැද්ද ගොව දෙන්නෙක්වත් ගේන්නවා. එක්කෙනෙක් ඇත අර යන්න අනික විල්බර් එකේ දාන්නේ මේ දෙක අර යන්නේ. නේද? එතකොට මේ ජොසුවා මොකද දාන්නේ? මේක ඩිල්ලලා වදින්න හැටි පේන්නේ නැහැ. ඒකම ටිකක් නෙවෙන්නේ. දැන් මං කිව්වේ එහෙම උෂණ නැහැ අපිට කිව්වා. සර් උගන්නකොට දැන් ඒක ඔබට කියන්න බෑ. උෂණ තියෙනවා උෂණ බාහිරින් නැහැ. එන කොයිද තියෙන්නේ? අභ්‍යන්තර තියෙන්නේ. සර් කියනවා අභ්‍යන්තර තියෙන කරුංක ගෙඩිතරක් පොඩිලු. බලන්නකෝ කොහොමද කියලා. ස්වභාව ධර්මයේ ආශ්චර්යය. කරුංකද ගෙඩි දෙක කියන්නේ පුවක් ගෙඩි තරම් දෙකක් පොඩිලු. නමුත් ඇඟ ඇතුළේ තිබුණා නම් එහෙනම් ඇඟේ උෂ්ණත්වය වැඩිනේ. ඇඟේ උෂ්ණත්වය ශුක්‍රාණු වලට ලැබෙනවනේ. ඒවැ වඳ වෙන්න එපා එහෙනම්. ශුක්‍රාණු හරියට නිපදවන්න නැති වෙන්න එපා. අපිට කිව්වා ඒ කාලේ සම්සල හොයා ගන්නවා කියලා ඉගෙනගෙන. දැක්කද? නමුත් මෑතක හොයන් තියෙනවා ඇතුන්ට අලිය ඇතුන්ට ශුක්‍රාණු ජනනයේට උන්ගේ ශරීර උෂ්ණත්වය ලබා දෙන්න ඕනේ කියලා. එහෙනම් ඔබෙන් ඇයි ක්ෂීරපාය සතුන්ගේ උෂණ බාහිරින් කෝෂ තුල තියෙන්නේ කියලා. ශරීරය තුල තිබුණා නම් ශුක්‍රාණු ජනනයේ නිසි ලෙස වෙන්නේ නැහැ. එනිසා ශුක්‍රාණු අජීව වෙනවා වඳයි. එනිසා ශුක්‍රාණු නිපදවන්න උමනා කරන පරිසර උෂ්ණත්වය ලබා දෙන තමයි බාහිරින් තියෙන්නේ මතක තියාගන්න. රයිට්. ශුක්‍රාණු විවරණ. ඕක ඔය මං කියන්නේ ඔය ඔබට උගන්න පොඩ්ඩයි නේ. දැන් පිට වෙන ශුක්‍රාණු පිරිමි ළමයෙක්ගේ ඔය හැඩේ නෑනේ. ඔය අන්වීක්ෂ බිහුවනේ. ඔය තවත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තව කොච්චර දේවල් හරි බලන්න. හිස්ස මධ්‍ය කොටස වලිගය කියලා කොටස් තුනක් තියෙනවා. ටීවී එකේ මේවා පෙන්වුවා ස්ත්‍රී පජක පදිතය තුල ස්ත්‍රී පජක පදිතය ඇතුළත මේවා ගර්භාෂය හරහා ඩිම්බ ප්‍රනාලි දක්වා වේගෙන් යනවා කෝටි ගණන් හිස්ගෙඩි වගේ. හිස්ගෙඩි අපිට ගාලා තියෙනවානේ ඔළුකුයි නැට්ට හීනි ආනේ වගේ. දැන් අන්වීක්ෂයෙන් අපිට පෙන්නලා තියෙනවා. ඒතර මේ ගැන රචනාවක් මම ලියලා තියෙනවා. බලන්න ශුක්‍රාණු ගැන ඉතා කුඩා අන්වීක්ෂීය ශෛලියකේ ඒ සචලය. ඒ චචල වෙන්න තමයි වලිගයක් තියෙන්නේ. වලිග සතෙක්ගේ වලිගයක් තියෙනකොට ඒ චලන වෙන සතෙක් බලන්න. හිස මධ්‍ය කොටස වලිග ලෙස කොටස් තුනකි. ශුක්‍රාණුවේ දිගු වලිගයේ චලන වීමට අනුවර්තනයි දැන්. සතෙක්ගේ වලිගය උගේ චලනයේට රුකුලක්. ඒ වගේ මේ ශුක්‍රාණු වලිගය ඒ චල බව ඇතිකරන්න ඒකේ තියෙන අනුවර්තනයක්. මධ්‍ය මයිටොකොන්ඩ්‍රියම් රාශියක්. ඔබ දන්නවා මයිටොකොන්ඩ්‍රියම් කියන්නේ සතර මධ්‍යස්ථානය.
ශෛලිය සතන මධ්‍යස්ථානේ මේ මධ්‍ය කොටසේ මයිටොකොන්ඩ්‍රියම් ගොඩක් තියෙන්නේ ඇයි? මේ එක්තරම් සක්‍රීය එකක්. සක්‍රීය ක්‍රියාකාරීත්වය වැඩි. ඒ නිසා ශක්තිය ලබා දෙන්න ගොඩක්. ඔය දෙන තමයි මම ලොකු විස්තරයක් ලිව්වේ. ඔබට ওই ටික දැනගත්ත නැහැ. ඔන්න ඉවරයි. ඒක ස්ත්‍රී ප්‍රජක පද්ධතිය. තමන්නේ නම ස්ත්‍රී මෞත්‍ර ලිංගික පද්ධතිය. දැන් අපි මෙතන පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතිය කියලා අපි මෙතන කිව්වේ නැහැ කෙලින්ම. මොකද මෙතන මම වකුගඩු දෙක එකේ ඔබට පෙන්වුවේ නැහැ. වකුගඩු දෙකත් එක එකතු කරගත්තොත් පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතිය වෙනවා. ඔය මේකේ දැන් ඔබ දැක්කනේ මොකද ඔබට වකුගඩු ගැන ගන්නන්නේ 11 පන්තිය. දැන් මෙහෙම තියෙන මුත්‍රාශය මේ මුත්‍ර මාර්ගයේ පොදු මෞත්‍ර ලිංගික ප්‍රණාලයනේ. දැන් මෙතන ඔබට පේනවනේ මෙහෙම මම දෙකක් තියෙනවා මේ මුඩට යන්න දැක්කද? ඒ වකුගඩු සම්බන්ධයෙන් නේද? මුත්‍ර පෙරන්නේ මේකෙන්නේ. ඒ පෙරිච්ච මුත්‍ර තමයි මේකට එන්නේ දැක්කද? ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය මම මේ ටික ඔබට දාලා තියෙනවා පොඩි විස්තරයක් දෙන්න. ඒකයි මෞත්‍ර ලිංගික පද්ධතිය කියන්නේ. ලිංගික සහ මුත්‍ර මේ පද්ධති දෙකම එකට ගත්තොත් එහෙමයි. බලන්න. ඒතකොට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ඩිම්බකෝෂ ඉවරයි. බලන්න ඒකේ. ඩිම්බකෝෂ ඉවරයි. මෙයා එකක්වත් එළියේ නැහැ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සියලු කොටස් ශරීරය තුල තියෙන්නේ මම මේවා මීයු ගෑනු සත්ත්ව විච්ඡේදනය කළා අනාවරණය වෙලා කරලා තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තොත් ඔන්නෝමයි තියෙන්නේ. හරි. බලන්න බයිසිකල් හැන්ඩල් දෙකක් වගේනේ. මෙතන ඩිම්බකෝෂ ඉවරයි. ඩිම්බකෝෂ ඉවරයි. මේ ඩිම්බ ප්‍රනාල නැත්නම් පැලෝපියන් ආල. මෙතන ගර්භාෂය. ගර්භාෂය. ඒතර කොහොම එනවා මේ යෝනි මාර්ගය. මෙතන යෝනි ග්‍රීවය කියලා තියෙනවා. මේ අතට ඔක්කොම තියෙන්නේ යෝනි මාර්ගය. බලන්න මේ අන්න මුත්‍රාශය මෙහෙම තියෙන එක. එතකොට මේ යෝනි පොදු විවරය එතකොට මුත්‍ර පිට බහැර වෙන්නයි මේ ප්‍රජනක ද්‍රව්‍ය බහැර වෙන්නයි විවර දෙකක් තියෙනවා. අපිට වෙනවා මෙතෙන්ට සම්බන්ධයි වග්ගඩිය වල දැක්කත්. මෙහෙම ඩ්‍රිල් කරලා දාන්නේ වග්ගඩිය වල මෙහෙම එනවා. එකයි මෙහෙන් එනවා දැක්කත්. නම් කරන්න එනවා මේ පද්ධතිය පුරුෂ ප්‍රජනක පද්ධතිය ඇවිල්ලාම නැහැ නම් කරන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇවිල්ලා තියෙනවා. මේකේ දාලා තියෙනවා. බලන්න. ඔබ මුත්‍රාශය කියන තැන යම් මුත්‍රාශය. ඒක හරිනේ. මුත්‍ර මාර්ගය වෙනම දැන් මම කිව්වා. වකුගඩු බලන්න. හරි. දැන් ඔබ එන්න දැන් මේ පොදු මෙතන පොදු විවරයක් නෑ මතක තියාගන්න. මුත්‍රායි ප්‍රජනක ද්‍රව්‍ය වෙන වෙනම විවරය එන්නේ මෙතන. ඔබට පිටින් තියෙන මේ විවරයක් පවණයි. යෝනි මාර්ගෙ මේ ඇතුලේ තියෙන්නේ සංසර්ගයේදී ශුක්‍රාණු ලබා ගන්නවා. ඒ පිරිමි සමග සංසර්ගයේදී ශුක්‍රාණු ලබා ගන්නේ. ශුක්‍රාණු ලබාගත් ශුක්‍රාණු ගර්භාෂයට ගෙනියනවා ඒකේ. දරු ප්‍රසූති වන්නේ මේන් තමයි. දරුවෙක් ලැබෙන්නේ යෝනි මාර්ගය හරහා. රයිට්. ඊට පස්සේ යෝනි ග්‍රීවයමි ඔක ගැප් ගල කියන්නේ ඔක තමයි. ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය. ගර්භාෂයේ පහළ කෙළවරයි. මේ තියෙන ගර්භාෂයේ පහළ කෙළවර. ඉන්සාදෙන් නිකුත් කරනවා. දැන් බලන්න ගර්භාෂයේ මේටි කලුපට මේක කළා තියෙන්නේ. ශුක්‍රාණු පැලෝපිය නාලයේ ප්‍රාණය. මේන ශුක්‍රාණු මේ පැලෝපිය නාල දෙකක් තියෙනවනේ. නැත්නම් ඩිම්බ ප්‍රනාල කියනවා ප්‍රවාහණය. සංසේචිත ඩිම්බේ අධිරෝපණය. අර ශුක්‍රාණුත් එක්ක ඩිම්බ එකතු වෙලා හදන දෙයට කියන යුක්තාණු කියලා. ඒක දරුවෙක් නේ. ඒ දරුවා පිළිසඳ ගන්න මේ ගර්භාෂය. අධිරෝපණය. භ්‍රූණයේ වර්ධනයේ ආරක්ෂාව. දරුවා දැන් වැඩෙනවා. ඒ වර්ධනය කරන්නේ මේක තියන්. ආරක්ෂා කරන්නේ ඒක තියාගෙන. දරු ප්‍රසූතියට ක්‍රියා කිරීම. දරුවා බිහි වෙන්න ලඟුනම කවුරු උදරේ මිරිකන්න ඕනේ නැහැ. ඉබේම උදරේ මිරිකෙනවා ඔක්සිටොසින් කියන හෝමෝනේ. ඒතර දරු ප්‍රසූතිය දරුවා වර්ධනයේ ආරක්ෂාව දරු පිළිසිඳ ගැනීම ලබාගත් ශුක්‍රාණු පැලෝපියන් වලට ගෙනියන්නේ ඒක තියෙන ඔක්කොම රචන සරලව ඔබට දීලා තියෙනවා. ඔබට තියෙන පාඩම් කරන්න.
right itu ඩිම්බ කෝෂය තියෙන දෙක බලන්න ඩිම්බ කෝෂ ඩිම්බ නිපදවීම මේදී වුණ විභාජනය සිදුවන්න අර උෂණවල පුරුෂ ප්‍රජනක පද්ධතියේ ඌඩන විභාජනයක් වුණා වගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂවල තමයි ඌණනයක් වෙන්නේ හරි ඔන්න මම ඒක නිකන් ඔබට තව පොඩ්ඩක් කියලා දෙන්නම් සාමාන්‍යයෙන් දරුවා ඔබ ප්‍රවේණීයද මේක හොඳට එනවා ඔබට කියලා දෙනවා ප්‍රවේණීයද තදින් මේ හරිය දැන් අපේ මිනිස්සුන්ගේ ගෑනුන්ගේ හැම සෛලකම තියෙන වර්ණදේ 46ක් 46ක් තියෙනවා ඒක තමයි 2යි කියන්නේ මේ පිරිමි කිරිටනක පිරිමි සාමාන්‍ය ලිංගය හොම් පෙන්නනවා ගෑනු ලිංගය ඒක 2යි අපි එහෙම පෙන්නනවා හරි 2යි කියන්නේ හැම සෛලකම ජන්මානු හදන සෛල ජන්මානු මාතෘ සෛල තියෙන්නේ ඔය ගන්න ප්‍රජනනයේදී අර ජන්මානු ජනනය ශුක්‍රාණුව ඩිම්බ හදනවා ඒක තමයි ජනනය කියන්නේ හදනකොට මේකෙන් හරි අඩක් එන්නේ 23 එන්නේ මේ එන්නේ 23 මේ වගේ දෙගුණයක් වුණොත් 46 23 ඩබල් වුණාම 46 නේ සිංගල් n 23 අන්න ඌණනේ වෙන්නේ පුරුෂයන්ගේ විෂණ තුල ස්ත්‍රීන්ගේ ආයි මෙතන 23 n එන්නේ ඩිම්බ කෝෂේ වහනවා එයි මේම වෙන්නේ දැන් හරිනේ මේ ඩිම්බ සෛල මෙන්න ශුක්‍රාණු සෛලය ප්‍රජනනයේදී මේ සෛල දෙක එකතු වෙනවා මේකයි එකතු වෙනවා අන්න තනි සෛලය 23 46යි අන්න ද්විගුණයි දැක්කද එහෙනම් අපිට පේනවා ඌණනයක් වෙන්නේ අයි මිනිසුන්ට තියෙන්න ඕනේ වර්ණදේ සංඛ්‍යාව අඩුවක් නැතුව 46 ඔක අඩු වැඩි වෙන්න බෑ මොනවා වෙනසක් වෙනවා වෙන ජීවීන් වෙන්න ඕනේ ඌණනේ වෙන්නේ දැක්ක දැන් මේ තරි මමත් ඔය දරුවොත් ඉපදුනේ තනි සෛලකේ එක යුක්තාණු එක 246යි ඔක තමයි සෛල දෙකට බෙදෙන්නේ හතරට බෙදෙන්නේ අටට බෙදෙන්නේ ඒම සෛල බෙදෙනකොට දැන් මේ යුක්තාණු 46යි 46 යුක්තාණු දෙකට බෙදෙනකොට මේ හැම එකටම 46 46 ලැබෙනවා අන්න අනූනන අපිට කියනවා කල්පුම් පාඩම හතරට බෙදෙනකොට හැම සෛලයටම 46 ගන්න බෙදෙනවා අන්න දේහ සෛල වර්ධනය කොට අනූන විභාජනයක් තියෙනවා හරි කොහොමද තියාගන්න හරි අතර ඔබට කියනවා නේදී ඌණ විභාජනය සිදුවේ ඩිම්බ කෝෂ තුළ යටින් බලන්න අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස ක්‍රියාව ඒකේ පුරුෂයන්ගේ භූෂණ ඒකත් අන්තරාසර්ග ග්‍රන්ථියක් ඒ කියන්නේ හෝමෝන හදන ග්‍රන්ථියක් ටෙස්ටොස්ටෙරෝන් ස්ත්‍රීන්ගේ අන්තරාසර්ග ග්‍රන්ථියක් වශයෙන් ක්‍රියා කරන්නේ ඩිම්බ කෝෂ ඩිම්බ නෙමෙයි ඩිම්බ කෝෂ ඒක නිපදනවා ඊස්ට්‍රජන් සහ ඔව් බලන්න ඊස්ට්‍රජන් සහ මොනවද ප්‍රොජෙස්ටරෝන් රයිට් දැන් ඔබ එන්න ඩිම්බ ප්‍රනාලයේ ඩිම්බ ප්‍රනාල පුනීල හැඩති කොටස ඩිම්බ ප්‍රනාලයේ පුනීල හැඩති කොටස නේද මේම තියෙනවා අන්නවම තියෙන දැන් ඔබට මේ පේන්නේ මම ලං කරේ දෙපැත්තේ ඩිම්බ කෝෂය තියෙන මෙතන මේ ඇඟිලි වගේ නෙරුම් තියෙනවා ඔබට උසස් පෙළ උගන්වනවා ඒතර මේ ඩිම්බ මෙතන තියෙන්නේ මේ ඩිම්බ ප්‍රනාල පුනීල ඔහම තියෙන්නේ ඩිම්බ වැටෙන්නේ ඇතුළට මේ දේහ කුවරට වැටෙන්නේ ඩිම්බ නිකුත් කිරීම මොකද මම ඩිම්බ මෝචනය කියන්නේ මෝචරිය නෙමෙයි ඩිම්බ මෝචනය ඩිම්බ පිට වෙන්නේ ශරීරයේ කුවරට ආන්න දරුවේ ලොකු බබා වුණා කියන්නේ ඒක තමයි හැබැයි ඒ ළමයා දන්නෙත් නැහැ අම්මා දන්නෙත් නැහැ කවුරුත් දන්නේ නැහැ අන්න දරුවේ ඔකුම් බෙක්කුණා ඒතර එම වුණාට පස්සේ මේ ඩිම්බ ප්‍රනාල පුනීල මේ ඇතින අඟුලික ඇඟිලි වගේ නෙරුම් මෙහෙම වෙන්නේ එමනම් මේ ඩිම්බේ ටක් ගාලා මේ අතට යනවා ඒකෙන් පුනීලට උරා ගන්නවා උරාගෙන ඩිම්බේ එනවා මෙන්න මෙහෙම
ඕන්න ඩිම්බෙනවා විදිහට. ආමෙන්. දැන් වරකට මේකෙන් එකයි. මේකෙන් පිට වෙන්නේ නැහැ. දැන් මේ පළවෙනිද පිට වුණා නම් ජනවාරි මාසයේ පෙබරවාරි පළවෙනිද පිට වුණා නම් එකයි පිට වෙන්නේ. පිට වෙච්ච එක තමයි මේ දිගට එන්නේ. right බලන්න එතකොට ඩිම්බ ප්‍රණාලී පුනීලාඩිත කොටස. ඩිම්බ කෝෂයෙන් පිටන ඩිම්බ ලබා ගැනීම හා ෆැලෝපියන් නාලයට ඒවා නිකුත් කිරීම. හරි. ඩිම්බ කෝෂයෙන් පිටන ඩිම්බ ලබාගෙන ෆැලෝපියන් නාලයට නිකුත් කරන මේ කියන්නේ ෆැලෝපියන් නාලය නැත්නම් ඩිම්බ ප්‍රණාලය. ඩිම්බ ප්‍රණාලය නැත්නම් ෆැලෝපියන් නාලය බලන්න. මේකට කියන්නේ ඩිම්බ ප්‍රණාලය නැත්නම් ෆැලෝපියන් නාලය. මේක තමයි ඩිම්බ සංසේචනය වෙන්නේ. ඒ කියන්නේ ශුක්‍රාණුවයි. මේ තියෙන ශුක්‍රාණුව මේ ශුක්‍රාණුව නොහොම හැදයක් තියෙනවා. වලිගයක් තියෙනවා. මේ ශුක්‍රාණුවයි මේ ඩිම්බේ සාමාන්‍යයෙන් ගෝලාකාරයි. මේ පුරුෂ එකක් මේ ස්ත්‍රී එකක්. ඩිම්බ සංසේචනය කියන්නේ මෙයා මෙයාත් එක්ක එකතු වෙනවා. මෙයාගේ මේ උල් කොටසින් මේ අන්වික්ෂීව මෙහාට පේන්නේ මේ බිත්තිය කඩාගෙන ඇතුළට ගිහිල්ලා මේ ඩිම්බ න්‍යෂ්ටේ ශුක්‍රාණු න්‍යෂ්ටේ එකතු වෙනවා. ආන්න එකතුලා තනි සෛලයක් හදන එක තමයි යුක්තාණුව කියන්නේ. ඒක වෙන්නේ ඩිම්බ ප්‍රණාලිය නැත්නම් ෆැලෝපියන් නාලිය මෙහෙම වෙන්නේ. දෙපාර තුන්පාර කැටිපස්සට ඇලතනදී ඩිම්බ සංසේචනය වෙන්නේ මේ ඩිම්බ ප්‍රණාලිය ෆැලෝපියන් නාලිය. එහම වුණාට පස්සේ අපි දන්නවා ලිංගික ප්‍රජනනයේදී දැන් මිනිස්යන්ගේ නම් විවාහ වෙලා ලිංගිකව එකතු වෙලා ඊට පස්සේ මේ සාමාන්‍ය ක්‍රමේනේ සතුන්ගේ එහෙම නැහෙනි විවාහයක් නැහෙනි සතුන් ඥානසත්ව තරුණ වේට එළුණාට පස්සේ ලිංගිකව හැසිරෙනවා මොනකම ලිංගිකව හැසිරෙනකොදී ඇති වෙන ආශාවන්ගෙන් උත්තේජනයෙන් හැසිරෙනවා ඒතරට අග්ගාලා මේ ඩිම්බ මෙහෙම එනවා ඒතර පුරුෂයන් සත්වෙක් හැසිරුණා මේ ශුක්‍රාණු මෙහෙට එනවා ආනේ ශුක්‍රාණුයි ඩිම්බ එකතුලා මේ වගේ යුක්තාණු හදනවා දැක්කද ඒ යුක්ත හදන යුක්තාණුව බෙදි දැන් මේ හදන යුක්තාණුවක් නේ සෛල 2 1 4 1 8 1 16 1 32 1 සෛල බෙදි සෛල ගන්න වැඩි කර ගන්නවා ඒ බෙදෙන්න පටන් ගන්නෙත් ෆැලෝපියන් නාලිය ඒව බෙදෙන්න පටන් අරගෙන බෙදෙමින් ෆැලෝපියන් නාලිය දිගේ ඇවිල්ලා එක්තරා අවස්ථාවකදී ගර්භාෂයේ ගිලනවා ආන්න එතනින් යාට ඔබට ටිකක් විස්තරාත්මකව ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය තියෙනවා. ඒතර පුරුෂ ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු පිට කරා ශුක්‍රාණු මෙහෙමයි එයාගේ වැඩේ කරා. එයාගේ වැඩේ කරලා එයා යනවා. ඒ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ එම ඩිම්බ නිකුත් වුණාට පස්සේ එයාගේ වැඩේ කරලා යන්න බෑ. ඒ ඩිම්බ ශුක්‍රාණුත් එක්ක එකතු වුණොත් හා නොවුනොත් මොකද වෙන්නේ කියලා ඔබට උගන්වන්න කියලා කියනවා. ඇත්තටම ගන්න ඕනේ. නැත්නම් ළමයි දන්නේ නැහනේ නේද? හොඳයි බුද්ධිකා මට කියන්න මේ ගැන දැනගෙන හිටියද කලින්? ඉෂිකා මේ ගැන දැනගෙන හිටියද මොනවද කලින්? අයියෝ ඉස්සර 11 පන්තිර පුතා මේක ඉගැන්වුවේ. 11 පන්තිර මම ගුඩ්සවඩ් උගන්වනකොට මේක ඉගැන්වුවේ. එතකොට ළමයි මගේ මාර ප්‍රශ්න අහනවනේ තොගයක් අහනවා. දැන් ඔබට අහන්න විදියකුත් නැහැ මේ. කොළ ගොඩයි කොළෝ ලියලවනු. මාර ප්‍රශ්න අහන්නේ. හොඳයි. අපි බලමු එහෙනම්. දැන් ওই ටික හරි. තේරුණාද මේ ටික කාවින්ග හරිද? මේ ටික තේරුණාද? පුරුෂ ප්‍රජනන පද්ධතියේ තේරුණා සර්. ඔව්. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ පුරුෂ ප්‍රජනන පද්ධතියේ වෙනම ගන්නපු මේ සෙට් එක තේරුණා. මම මෙහෙම දැම්මම දැක්කද ඔබට? මේ රූපෙත් එක්ක මෙහෙම දාපුවම ඉගෙන ගන්න ලේසි. හැබැයි නම් කරන්න දෙනවා. එනිසා ඔබ මේ දල සටහනක් නිකන් ඇඳලා නම් කරන්න පුරුදු වෙන්න. පුරුෂ ප්‍රජනන පද්ධතියේ එහෙම කොහොම ඇඳට වදින්නේ නැහැ බයෙන් එපා. ඔබ පුරුෂ ප්‍රජනන පද්ධතියේ මෙහෙම අඳින්නයි. හරි. අර මේ උෂණ ඕසවල අපි උෂණය මේම ආවනේ. හරි. ඔහම එක පැත්තක් ගන්න ගන්නකෝ. මේ පොදු අර උද්ගාමක පේශය කියන්නේ අපි ආසාවක් නැතුනම ශිෂ්ටි ඍජු වෙන්නේ ආනෙකට ලේ ඇවිල්ලා. උද්ගාම පේශය වල ප්‍රාණෝද්භව තියෙනවා. right? මේ එක පැත්තක් ගන්න ගන්න ඒක වැඩි කරයි. ඒතර මේ උෂණ කෝෂ
තුල විෂණ තියෙනවා මේ ආපි විෂණය මේ ශුක්‍රනාලය ශුක්‍ර ප්‍රණාලිය කියන එක තමයි ඊට පස්සේ ශුක්‍රාසිකා මෙතන තියෙනවා මේ සමමිතිකයි නේ දෙපැත්තම එක විදිහෙන් දැක්කා. ඒතර මේ පොදු මෞත්‍රිලිංගික ප්‍රණාලිය මේ සිස්නේ මේ පොදු මෞත්‍රිලිංගික ප්‍රණාලිය ඉතින් මේ වගේම මෙතන දැන් මේකේ මේකේ මෙතන තියෙනවා පොඩි ගාන්තියක් උපදාන්තිය දැක්කද? මෙතන තියෙනවා පුරස්ත ගාන්තිය හරි. ගාන්ති තුන. ඒතකොට මේක එනවා ආයි මෙතෙන්ට මේ වගේම එක සෙට් එකක් දැනගන්න. එක පැත්තක්. ඒතර ලේසියි ඔබට. අමාරු නෑ මේ දල සටහනක්. අඳින්නේ නෑ. එයි මම මේ මන්දි. එහෙම දල සටහනක් ඇඳම තමයි ඔබට නම් කරන්න පුළුවන් දෙන්නේ. නැත්නම් වෙන වෙන තැන් වල එක එක නම් කරනවා. මේ පුරුෂ පදන ස්ත්‍රී මම පුරුෂ පදන ඉන්නකොට මට මතකයි මම ස්ත්‍රී පදන පද්ධතිය දීලා නම් කරන්න ආපුවම පුරුෂ පදනක පද්ධතියව ස්ත්‍රී පදන පද්ධතිය හය කළා දුන්නා. මරුනේ උෂණ නම් කරලා තිබුණොත් මේ ස්ත්‍රී පදන පද්ධතිය විහිළුවක් නේ. ඒකයි කිව්වේ දැන් මේ ගර්භාෂය නම් මේ යෝනි මාර්ගේ නම් මේ මුත්‍රාශ්‍රී මුත්‍ර මාර්ගේ නම් ඉතින් ගර්භාෂයෙන් මේ පැත්තට යනවා ඩිම්බ ප්‍රණාলীනේ. ඒකේ ඩිම්බ ප්‍රණාල පුනීලා තියෙනවා ඩිම්බ කෝෂිත තියෙන වගේ මේකක් නම් මේ පැත්තේ තියෙන්නේ. දල සටහන. ඒතකොට ඩිම්බ කෝෂය, ඩිම්බ ප්‍රණාල පුනීල, ඩිම්බ ප්‍රණාලය, ගර්භාෂය, යෝනි මාර්ගය. ඉතින් මේ මොනවද? අමාරු නෑ. ඒ අමාරු කියලා ඔබ හිතුවොත් නේ අමාරු වෙන්නේ. රයිට්. දැන් ඔබට තියෙනවා අර මං කිව්වේ පුරුෂ පද පද්ධතියේ රූපයන්දලා එකේ ක්‍රියාන්ද ඉවරයි. ස්ත්‍රී පද පද්ධතියේ රූපයන්ද ක්‍රියාන්ද ඊට පස්සේ ඉවර නෑ. ඊට පස්සේ අර ඩිම්බයක් ගැප් ගත්තම නැත්නම් ගැප් ගත්තේ නැතු වුණාම ඩිම්බ සංසිඳි උන්නේ නැතු වුණාම ශුක්‍රාණුවක් එක්ක එකතු වුණේ නැතු වුණාම මොකද වෙන්නේ? දැන් බලන්න සාමාන්‍ය කාන්තාවන් ඉතින් ජූන් වලට එළඹුණාට පස්සේ අවුරුදු 14 කියලා හිතමු. සාමාන්‍යයෙන් යා විවාහ වෙනකම්ම මාස්පතා යම් ක්‍රියාවලියක් වෙනවා රුධිරය සම්බන්ධ. ආනේ ක්‍රියාව එනවා. ඒකෝඩේ රුධිරය සම්බන්ධ මාස්පතා ක්‍රියාව නවතිනවා ගැප් ගත්තම. එනම් කසාද මැද විවාහ වුණානේ පුරුෂයෙක් එක්ක එකතු වෙන්නේ. ආනේ තෙන්දි ගැප් ගත්ත මේ ක්‍රියාව නවතිනවා తాවකාලිකව. දැන් අපි ඊට ඉගෙන ගන්න යන්නේ බලන්න. අංක 2. කොහොමද අව බුද්ධිකාගෙන් උත්තර කිව්වේ නෑ මේ. ඉස්සිකා මේ ගැන දැනගෙන හිටියද මොනවද? පොඩිනේ මේ අවුරුදු 15 අය නේද? අයියෝ ඉස්සර මේවා අෆගානකොට ගෑනම අහන ප්‍රශ්න. නෑ සර් ඒක බුද්ධිකා කියලා නෑ ඒක තමයි හරියට අහගන්න. ජීවිත වැදගත් නොදයිශිකා රයිට්. තෙරින් මොනවද මේක දැනගෙන හිටියද? ඔව් තෙරින් මොනවද දැනගෙන හිටියද? තෙරින් කතානේ තෙරින් ඉවත් ගිහිල්ලා දන්නේ නැද ඉවරලා. ඉන්නවා රයිට්. ඩිම්බ කෝෂේ ව්‍යුහය. දැන් මේ අන්වීක්ෂ ව්‍යුහා බලන්න. මේවා අන්වීක්ෂ අර්ථේ රූප පෙන්නනවා. අපේ පොතේ මේක තියෙනවා බලන්න. ඒ පර්යන්තයේ බාහික ලෙස මධ්‍ය ප්‍රදේශයේ මජ්ජාව ලෙස හඳුන්වයි. දැන් බලන්න. ඔකේ ලකුණු කරලා තියෙනවා. ඉතින් ඕක මහා දේවල් නෙමෙයි. මම ඔබට කියන්නේ හැම විටම ඔබ රූපයක් අඳින්න නිතරම මතක හිටින්න රූප අඳින්න මතක ඉන්නවා. දැන් ඩිම්බ කෝෂේ මේ අපි යන්නේ. මේ පර්යන්තය කියන්නේ මේ පිට කොටස. ඈත බාහිකේ පර්යන්තම බාහිකේ කියන්නේ මේ මධ්‍ය කොටස මජ්ජාව. ඒකයි. ලේසි. පර්යන්ත කියන්නේ මේ පිට කොටස. ඈත මජ්ජාව මැද කොටස. ඒතර ඔබට පේනවාද D1 කියලා තියෙනවා. D1. එතන මුල්ම ඩිම්බ සිවුනිකා. කාටත් නම් දාන්න එපා සිවුනිකා කියලා. සමහර ළමයි දාතුනා සිවුනිකා කියලා. සිවුනිකා ඩිම්බ සිවුනිකා දෙක ප්‍රාථමික සිවුනිකාව. ප්‍රයිමරි මුල්ම තියෙන එක. ඉතින් ලෝකෙ ඉඳලා බලන්න
එතකොට මේ මජ්ජා නම් කරලා තියෙන්නේ බාහිර නම් කරලා ප්‍රාථමික සිවුනිකාව. ඊට පස්සේ ප්‍රාථමික සිවුනිකාව මෙහෙම ඔය වගේ ඇතුලේ වගේ වෙනස්කම් වෙවි එනවා. ආන්න ඩිම්බයක් හදනවා. day 12 බලන්න මේ day 1 day 12 වෙනකොට ඒ සිවුනිකාව වෙනවා ග්‍රාපීය සිවුනිකාව බවට පත් වෙනවා. ග්‍රාපීය සිවුනිකාව දැන් ඩිම්බයක් මේ හොඳට හදලා තියෙනවා. ඔබට පේනවද මේ ප්‍රාථමික සිවුනිකාව එකම දවල් පළවෙනි දවසේ ඉඳලා දවස් 12 වෙනකන් වැඩෙනවා ඒක. දවස් 12 වෙනකොට ඒක ග්‍රාපීය සිවුනිකාව වෙනවා. ඊට පස්සේ ඔබට පේනවා දවස් 14 වුණාම මේ ඩිම්බකෝෂ බිත්තිය පුපුරලා මේ ඩිම්බකෝෂ බිත්තිය පුපුරලා ආන්න මේ ඩිම්බ කෝෂයක් පුපුරලා ඩිම්බ පිට වෙනවා. අර ග්‍රාපීය සිවුනිකාව පිටලා ඩිම්බයක් පිට වෙනවා දැක්කද? අන්න ඩිම්බ මෝචනය දැක්ක. ඩිම්බයක් හටගෙන දවස් 14ක් යනකොට ඩිම්බයක් පිට වෙනවා. ඒකට ගෑනු ළමයි තරුණ වියට එළඹෙනවා කියන්නේ අවුරුදු 12 දී තරුණ වියට ලැබෙලා නැහැ කියනකො. ඩිම්බ පිට වෙන්නේ නැහැ. ඩිම්බ හදන්නේ නැහැ. මේක කායික ක්‍රියාවක් ඉබේ වෙන එකක්. ඒතර ඒ ළමයිගේ ඩිම්බ හදන්න පටන් ගත්තා. පටන් අරගෙන එයා දන්නේ නැහැ දවස් 14ක් ගියාට පස්සේ ඩිම්බකෝෂ බිත්තිය පුපුරලා ඩිම්බ පිට වෙනවා. එකපාරට එළියට එන්නේ නැහැ ශරීරයෙන්. හරි ඔබට කිව්වේ මම අර ඩිම්බ ප්‍රනාල පුනීලවම තියෙනවා මේ ඩිම්බ කෝෂෙනේ. ආන්න ඩිම්බ කෝෂයෙන් ශරීර කුහරිට තමයි ඩිම්බ වැටෙන්නේ. මේක ඇහැට පේන්නේ නැහැ. දැන් කිකිලි බිත්තරේ ඇහැට පේනවද? සතෙක්ගේ බිත්තරයක් ඇහැට පේනවද? ඌණන්ගේ බිත්තරේ, කබරගොයා බිත්තරේ, කිකිලි බිත්තරේ ඇහැට පේනවනේ. ඒක ඩිම්බ සෛලය. ශීරපායන්ගේ ඩිම්බ සෛලය ඇහැට පේන්නේ නැහැ. බලන්න. ජොඩේ පිට ඒ ඩිම්බ ශරීර කුහරට වැටෙන්නේ. ඒ වැටිච්ච ඩිම්බේ තමයි මං කියුවේ ඩිම්බ ප්‍රනාල පුනීල මේ පුනීල මෙහෙම වෙනකොට පුනීල තුඩ උරා ගන්න යන්න පිට වුණා. එතකොට බලන්න ඒ ග්‍රාපීය සිවුනිකාව පුපුරලා ඩිම්බයක් මොචුනට පස්සේ ඉතිරි මේ ග්‍රාපීය සිවුනිකා ඉතිරි කොටස් වලින් පීත දේහ හදනවා. මේ හරිය තමයි ඔබට ටිකක් සංකීර්ණ සාහලිදී. පීත දේහ හදලා ශ්වේත දේහ හදලා නැතු වෙලා යනවා. ඉස්සලා අහගෙන ඉන්න මන්න දැන් මේ ටික තමයි හොඳට දැනගන්න ඕනේ ආ. බලන්න. යම් ළමේ තරුණ වියට එළඹෙන්න පටන් ගන්නකොට ඩිම්බ හදන්න පටන් ගන්නවා. ඒතර එක ඩිම්බයක් වර්ධනය වෙන වර්ගයට 1යි ආ. වර්ගයට 1යි. සාමාන්‍යයෙන් 4-5ක් පිට වෙන අවස්ථා තියෙනවා. සාමාන්‍ය වර්ගයට 1යි. ඒ හදපු ඩිම්බය මුල්ම අවස්ථා ප්‍රාථමික සිවුනිකාව එක වර්ධනය වෙලා දවස් 12ක් වෙනකොට ග්‍රාපීය සිවුනිකාව හදනවා. දවස් 14 දී ඩිම්බකෝෂ බිත්තිය පුපුරලා අර ග්‍රාපීය සිවුනිකාව පුපුරලා ඩිම්බයක් පිට වෙනවා. හරි. ඒ පිට වෙච්ච ඩිම්බය මේ පැලෝපිය නාලෙදී ශුක්‍රාණුවක එකතු නැත්තම් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ලිංගික එකතුවක් නැත්තම් ලිංගික එකතුවක් වුණොත් මේ ශුක්‍රාණුවක් එක මේ ඩිම්බ එකතු වෙන්නේ. උන් නැත්තම් මේ ග්‍රාපීය සිවුනිකාව පීත දේහ වෙලා ශ්වේත දේහ වෙලා නැතිලා යනවා. දැන් මොන විස්තරය බලමු ආ. ඒ තියෙන ප්‍රාථමික සිවුනිකාව දැක්කද? වටේ තියෙනවා සිවුනිකා සෛල. මේ ප්‍රාථමික සිවුනිකාවේ මේ පිට තියෙනවා සිවුනිකා සෛල. අන්න ඩිම්බ සෛල. නැත්නම් අපි කියනවා අණ්ඩ සෛල කියලා. right. බලන්න එහෙම තියෙනවා. ඒ පර්යන්තයේ බාහික ලෙසත් මධ්‍ය ප්‍රදේශයේ මජ්ජා ලෙසත් හඳුන්වයි. බාහිකයේ ගිලි විවිධ විකසන අවස්ථාවල සිවුනිකා රැසක් ඇති. මේ බාහිකයේ ගිලිලා විවිධ විකසන කියන්නේ වෙනස් වෙන විකසනය වෙනවා. වෙනස් වෙන අවස්ථාවල
සිවුනිකා රැසක් තියෙනවා. ඒවා ප්‍රාථමික සිවුනිකා හෝ ග්‍රාපීය සිවුනිකා කියලා කියනවා. ඒ විවිධ විකසන අවස්ථාවල තියෙන ඩිම්බ සිවුනිකා අපි කියනවා ප්‍රාථමික නැත්නම් ග්‍රාපීය සිවුනිකා. ප්‍රාථමික සිවුනිකාවක් කියන්නේ අණ්ඩ සෛලයක් කායි වටා පිටි සිවුනිකා සෛල කාණ්ඩය කියලා. සිවුනිකා ප්‍රාථමික සිවුනිකාවක් කියන්නේ අණ්ඩ සෛල කියන ඩිම්බ සෛලය ඒ වටා පිටි සිවුනිකා සෛල රාශියක් හයිලයිට් කරගන්න කාණ්ඩය තමයි ප්‍රාථමික සිවුනිකාවක් කියන්නේ. එහාට වෙන්නේ. ඩිම්බ නිපදවීම ආරම්භය. රයිට් ඔබට පේනවනේ හරි 142 143 පිටුවේ චක්‍ර නෑතික ඔය චක්‍ර විභාගයට ආවනේ ඔක්කොම එහා පැත්තේ 143 ඒවා අමාරු නෑ 145 උඩ කොටසෙන් මේක ඉවරයි බබා හම්බෙලත් ඉවරයි බලන්න ඩිම්බ නිපදවීම ආරම්භීම ඩිම්බ නිපදවීම භ්‍රූණ අවස්ථාවේදීම සිදුවේ පිස්සුනේ භ්‍රූණ කියන්නේ අම්මාගේ කුස තුල ඉන්නකොටමනේ ඒ වැදගත් හරි යටින් ඉරි ගන්න උපතේදී එක් ඩිම්බ කෝෂයක ඩිම්බ සිවුනිකා දසලක්ෂයක් ඇත උපදිනකොට එක ඩිම්බ කෝෂයක ඩිම්බ සිවුනිකා කියන්නේ මුල් අවදියේ තියෙනවා ඩිම්බ සිවුනිකාවක් කියන්නේ අර අණ්ඩ සෛලය ඩිම්බ සෛලයයි සිවුනිකා සෛල වටේ තියෙනවා ඒ ඔක්කොම එකතු වුණාම තමයි ඩිම්බ සිවුනිකා කියන්නේ දසලක්ෂයක් තියෙනලු උපදිනකොට ගෑන් ළමයෙක් නමුත් ජීවිත කාලයේම ක්‍රියාත්මක වන්නේ 400ක් පමණ. එහෙනම් දරුවෝ 400ක්. එකද? ඔබ දන්නවා දසලක්ෂ ගණන් මේ සිවුනිකා තිබුණාට ජීවිත කාලෙම ක්‍රියාත්මක වන්නේ 400ක්. අපි බලමුකෝ. ඩිම්බ මෝචනයෙන් මේ ඔබට සාරාංශගත කළා උමනාදී විතරක් දෙලා ඔබේ පොතේ ඔබ කියවලා ගන්න ගියාම ඔබට හරි අමාරුයි ටික. හරි බලන්න. මෝචනය අහනවා පර්ණත ග්‍රාපීය සිවුනිකාව සමග ඩිම්බ කෝෂයේ බිත්තිය පුපුරා ගොස් ඒ ඇති අණ්ඩ සෛලය නැත්නම් ඩිම්බයේ දේහ කුරට නිදාස් කිරීමයි දෙකද පතින් පර්ණත ග්‍රාපීය සිවුනිකාව මෙතන ග්‍රාපීය සිවුනිකාවනේ පර්ණත ග්‍රාපීය සිවුනිකාව සමග හොඳට බලන්න හරි එතකොට මම මේ ග්‍රාෆික්ස් එක එළියට අදලා තියෙනවා එළියට යන්නේ නැහැ මේක හරි ඒ මෙතන පුපුර යන්නේ ග්‍රාෆීය සිවුනිකා පුපුරනවා ඉතින් පුපුරලා මේ ඩිම්බ පිට වෙනවා ඩිම්බ පිට වෙනවා ඉතින් පැහැදිලි හරි පරිණත ග්‍රාෆීය සිවුනිකාව සමග මේකත් එක්ක මේ ග්‍රාෆීය සිවුනිකාවනේ පුපුරලා ගියා ඩිම්බ කෝෂ බිත්තියක් පුපුරනවා ගොස් එහි ඇති ඩිම්බ සෛල අණ්ඩ සෛල දේ කුරෙන් නිදාස් කිරීම යටින් හයිලයිට් කරගන්න රයිට් එතකොට සාමාන්‍ය වයස අවුරුදු 10 14 හරිනේ මං කිව්වේ තරුවිට ලැබීම අන්න ආර්ථව භාවයන් හරි මං එතන ඉස්සරම දාලා එතන සාමාන්‍යයෙන් අවුරුද්දෙන් ගෑල්ල මේ තරුවිට ලැබුණා කියන්නේ ඔක තමයි ඔක පටන් අරගෙන ඔක නවතිනවා යම් කාලයක් එක්ක ඒක තමයි ආර්ථව භාවික සාමාන්‍ය අවුරුදු 45 55 අතර කාලයේ ඩිම්බ මෝචනය ආර්ථව චක්‍රය ස්ථිර ලෙසම නතර වේ ඒ ආර්ථව භාවය හයිලයිට් කරගන්න දැන් අපි යන්නේ ආර්ථව චක්‍රය විද්‍යාලමගේ මාස් පතා වෙන ක්‍රියාවලියක් රුධිරය සම්බන්ධ ඉගෙන ගන්න හරි හොඳට අහගෙන ඉන්න එතකොට ඔබට ඕන කිව්වා ආර්ථව භාවය කියන්නේ සාමාන්‍ය ඩිම්බ පරණ තුනාට පස්සේ ගෑනු දරුවෙක් ඩිම්බ මෝචනය පටන් ගත්තට පස්සේ අවුරුදු 45 55 වෙනකම් කසාද බැඳත් නැතත් හරි ඩිම්බ මෝචනය එක්කම ඇති වෙන අර ආර්ථව චක්‍රය ස්ථිර ලෙසම නතර වෙනවා ඒ ආර්ථව භාවය අහනවා ඒ භාගිත ඩිම්බ මෝචනය කියන එකත් තමයි ඔකත් අහනවා
එතකොට ඩිම්බ මෝචනයේ නතර වීමට නැත්නම් ආර්තෝ භාව නතර වීමට බලපාන සාධක කෙලින්ම අහන විභාගෙට. તો ඩිම්බ මෝචනයේ නතර වෙන්න බලපාන සාධක තමයි ආර්තෝ භාව. ඒ කියන්නේ වයස අවුරුදු 35 රෝග වුණා. සමහරට ගෑන් ළමයින්ගේ මේ තරුණ ගෑන් ළමයින්ගෙන් එක එක ලෙඩ හැදුනම ඔය ඩිම්බ පිට වෙන්නේ. අර රුධිරය පිටවීමක් නැහැ. ඒ ලේ පිට වෙන්නේ කොහොමද කියලා තමයි ඊට පස්සේ ඔබට උගන්වන්නේ. රෝග වෙනවා. ගැප් ගැනීම. මතක තියාගන්න ලියන්න නම් එනවා. එතකොට ඩිම්බ මෝචනයේ නතර වීමට බලපාන්නේ ආර්තෝ භාවය. කියන්නේ වයස අවුරුදු 45 50 වෙන එක. ඒකන ආර්තෝ භාවය කියන්නේ. ආර්තෝ භාවය කියන්නේ අවුරුදු 45 50 වෙනකොට අර ඩිම්බ මෝචනයේ නතර වෙන්නේ ස්ථිර වශයෙන්ම. එහෙනම් ඩිම්බ මෝචනයේ නවත්තන්න එකක් ආර්තෝ භාවය. අනික තමයි ලෙඩ වුණාම. ලෙඩ වුණාම ඒක නැවතිලා හොඳ වුණාට පස්සේ ආයි වෙනවා. ගැප් ගත්තම අවස්ථා තුනක්. පිටුටරි හෝමෝන වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදැක්වීම. ඔය ඩිම්බ කෝෂ ඩිම්බ මෝචනයට බලපානවා අපේ මොළයේ තියෙනවා පිටුටරි කියලා එකක් 11 උගන්වන්නේ. ඒකනේ පාඩම් සම්බන්ධ නැහැ. මේ පිටුටරියෙන් ස්‍රාවය කරන හෝමෝන්ට ප්‍රතිචාර දක්වන එක ඔබ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න රූඩ තුන. ආර්තෝ භාවය, රෝග, ගැප් ගැනීම. එතකොට ස්ථිර වශයෙන්ම නවතින්නේ අර වයස 45 50 වුණා. ඒක ආර්තෝ භාවය. తాවකාලික නවතින්නේ ලෙඩ වුණාම ගැප් ගත්තම. බබා මාස 9ක් බඩේ ඉන්නවා. ඒතර ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන්නේ නැහැ. දැන් බබා බිහුණාට පස්සේ බබා අම්මගෙන් කිරි බොනකම් සෑහෙන කාලයක් ඩිම්බ මුදා හරින්නේ නැහැ. ඒක කොච්චරද කාලයක්ද කියලා හරියටම තීරණය කරන්න බෑ. right? ඩිම්බ කෝෂවල ඩිම්බ මෝචන ක්‍රියාව පැහැදිලි කරන්න ආන්න බලන්න. එක ඩිම්බ කෝෂකින් වරකට එක ඩිම්බයක් පමණක් මුදා හරි. අපි ගැන කියන්නේ බල්ලන්ගේ පැටව ගොඩයි නේද? පූසන්ගේ පැටව ගොඩයි නේද? එහෙනම් ඒ සත්තු වරකට එක ඩිම්බ කෝෂකින් ඩිම්බ ගොඩක් පිට කරනවා. සාමාන්‍ය මනුස්සයගේ වරකට එකයි. ඒ වරකට දින 3 දින 4 දින 5 දින වෙන්නේ අර අපි කියන නියුන් දරුව කියලා සමහර කාන්තාවන් ඩිම්බ එකකට වැඩි පිට ගන්නත් පුළුවන්. සමනියුන් විෂමනියුන් වෙන්නත් පුළුවන්. ඒක ඔබට පස්සේ කියලා දෙන්නම්. ඒක උගන්වන්න කියලා නෑ. මම කියලා දෙන්නම් පස්සේ. ඉන් දින 20ට පසු අනිත් ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හරිනවා ආනවා. දැන් මේ ඩිම්බ කෝෂයෙන් අපි බලමු ආපෝවර රූපය ඇඳලා මේ බලන්න. ඉතින් ඔන්නම මම දරවසින් අන්නාදී මේ ඩිම්බ කෝෂය නිත්‍ය පොපරලා ඩිම්බයක් පිට වුණාම ඒ පිට දින 28ක් ගියාම තමයි මේ අනිත් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වෙන්නේ. දවස් 28ක් ගියා. හරි. ආයි දවස් 28ක් ගියාම ආයි මුල් දෙකෙන් ඩිම්බයක් පිට වෙනවා. ඒතර මොකද කියන්නේ? මේ එක ඩිම්බ කෝෂකින් ඩිම්බයක් නිකුත් වෙලා ආයි ඒකෙම තවත් ඩිම්බයක් පිට වෙන්න දවස් 56ක් යනවා. හැබැයි එක ඩිම්බ කෝෂකින් ඩිම්බයක් පිට වෙලා දවස් 28ක් ගියාම අනිත් ඩිම්බ කෝෂෙන් ඩිම්බයක් පිට වෙනවා. මාරු ඩිම්බ කෝෂයෙන්. හැබැයි එක ඩිම්බ කෝෂකින් ඩිම්බයක් පිට වෙලා ආයි එම ඩිම්බ කෝෂෙම ඩිම්බයක් පිට වෙන්න දින 56ක් යනවා. ඉතින් නැවත මුල් ඩිම්බ කෝෂෙම ඩිම්බයක් මුදා හැරීමට මේ නිසා දින 56ක් ඇතුළත සමහර විට සිවුනිකා දෙකක් හෝ කීපයක් පරණ තිබී ඩිම්බ දෙකක් හෝ කීපයක් එක ඩිම්බ කෝෂකින් පිට විය හැක. ඒ වරහන් තුල දුන්නේ ඒක මම කිව්වේ ඒකනේ. ආර්ථ වේවත් ඔසොප්පීම යන කුමක්ද? බලන්න ඔබට සරලව කියනවා මේ පැත්තවල. දැන් බලන්න